මේ භවයේ සකස් කිරීම පිළිබඳ පහදා දෙන්න කියලා දැන් මේ වීමක් කළා. දැන් ওই පටිච්චසමුප්පාදයෙන්ම භවයේ සකස් වෙන්නේ නැති දැනගත්තා. භවයේ සකස් වෙන්නේ එකක් අපි සකස් කරන වැඩ පිළිවෙල. අනික වැඩ පිළිවෙල සකස් කරපුවාම අපි දැනගෙන හිටියද සකස් වෙන්නේ. භවයේ සකස් වෙන්නේ ක්‍රම දෙකක්. අත්ති කාම භව, අත්ති උපාදි භව. කර්ම භවයක් තියෙනවා, උපාදි භවයක් තියෙනවා. කර්ම භවය අපි දැනුවත් සකස් කරන එක. සකස් කරගත්ත සත්‍ය හැඟවිලා තිබිලා. භවයේ හැඟවිලා. නියම විලාසයෙන් ක්‍රියාත්මක උපාදි කරලා දෙන්නේ උපාදි භවය. මේ කර්ම භවයයි උපාදි භවයයි තෝරගන්න. උපාදි භවය අපිට හොරෙන්නේ. අපි දන්නේ නැහැ නේද? නිදා පිටිදියාවයි යෝගෝපදිනවා කියන. උපවා නිදාගෙන කිව්වා. දැන් නිදාගත්තම මොකුත් මතක නැහැ. ඇහැලා බලනකොට නේද මතක? මෙහෙ නිදාගත්තා ඇහැලා බලනකොට නෙවෙයි. අතරම විදිහට කියපො. දැක්කේ. අන්න ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනවා. උප්පාති ධර්මතාවයේ අපේ මොලේ ක්‍රියාත්මක වෙනවා. අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. දැනගන්න එක අපි බලන්න ගන්නවා. අපි ලෝක බලන්න පුළුවන් මොකද කියන්නේ. ඔබ කියන නියපොත්තෙන් කපාලා ගන්න පොරෙන් කපා කියාගන්න ඉපාදී. ඒක නියපොත්තේ මහා දානවා මේ තියෙනවා. පොරෙන් කපාලා වැඩි කරගත්තොත් මොකද වෙන්නේ? නියපොත්තේ කපා කියන ප්‍රමාද වුණොත් පොරෙන් කපා දෙන එක පුළුවන්. අමාරු වෙලා තියෙනවා. මේක මෙයාගේ තේජියේ කරගන්න තියෙන එක අමාරුම කරගන්න ඉන්න ඕනේ නෑ. කර්ම භවයේ ගොඩනගෙන ඉන්න නියපොත්තෙන් කරනවායි කපා ගත්තේ. උපපති භාවය කොටගෙන වැඩ කරගත්තාට පස්සේ පොරේ කපන් දේවල් ගන්න කල්පේ නෑ කපා ගන්න. අපිට වහල් වෙන්න සිද්ධ. මෙන්න මේ භවයේ සකස් වෙන ආකාරය කොහොමද? අන්න අපිට අක්ෂරවත් පුදජනයා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ ධර්මය අහලා දැනගෙන තේරුම් ගත්තේ නැති කියලා. මූල ධර්මයේ තේරුම් ගත්තේ නැති කියන අක්ෂරවත් පුදජනයා. යාගේ මේ ලෝකෙන් පංචකාම මරවුනේ හැටියට වෙන්නේ. ඒක ආස්වාද කලන් හැටියට වෙන්නේ. දහම් මහා දිවිචේ නිසා පංචකාමයන් විදිහට භයානකත්වයෙන් දැකේ නැති නිසා ඒක අපාරක්කේ දැකේ නැති නිසා ඒව හරි වටිනා මහා කඳන් වගේ නැති හරි වටිනා දේවල් නේ. මෙන්න මේ ආස්කෘතව බුද්ධඥයාගේ ස්වභාවයක් තියෙනවා. මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන පහද වාස්තේ. ලෝකයේ පළවෙනි කරේනේ ගමන් කරනවා. ඒ වස්තුව හඹායන. මෙන්න මේ හඹායන නිසා ඒ පුද්ගලයාට. මේ මනවදන රූප, ශබ්ද, ගන්ධ, රස ආදී ආස්වාද. නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒක ක්‍රමයක් දෙකව. ගොඩනැගෙන්නේ. එහෙනම් සුඛ වේදනා වාස්‍ය තුනිකම. සුඛාස්වාද ලබන්නේ. පංචකාම ආස්වාද ලබන්නේ. වේදනා මාත්‍රයක් හරි ලබන්නේ. ඉස්පාද මාත්‍රයක් ඕනේ. ඔබ වේදනාව හේතුඵලයක් වේදනාව ගොඩනැගෙන ඉස්පාද වෙනවා. ඉස්පාදයෙන් දොර වේදනාව ගොඩනැගෙන්නේ. මනවදන රූපයක ආස්වාද ගන්නවා. මේ මනවදන රූප වේදනාවක් ලබනවා. අන්න ඒකට අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමයි අර මුලින් කිව්වේ. අක්කුච්ච පටිච්ච රූපේට උපදින චක්කු විඥාන කියලා කියන්නේ. අන්න ඒක. ඇස දැනගන්න ඕනේ, රූපේ දැනගන්න ඕනේ, චක්කු විඥානේ දැනගන්න ඕනේ. අන්න ඒකේ චක්කු සංස්පර්ශය නෑ දැනගන්න ඕනේ. අන්න සංස්පර්ශයෙන් දැනගන්න වේදනාවක් ඇද්ද? ඔන්න ඔබ තමයි ලෝකේ ආකාරය. චක්කු සංස්පර්ශය වේදනාව හොයාගෙන තමයි චක්කු වේදනාව පස්සේ යනවා කියන්නේ. සෝත සංස්පර්ශය වේදනාව කලින් හොයාගෙන යනවා. ගාන සංස්පර්ශය වේදනාව නාසයෙන්. ජීවහා සංස්පර්ශය වේදනාව දිවෙන්. කාය සංස්පර්ශය වේදනාව කයින්. මනෝ සංස්පර්ශය වේදනාව මනින්. ඇස කන දිව නාසය ශරීරය මන මෙන්න මේ වේදනාව ලබා ගැනීමේ මූලික උපකරණ 6. ඒ මූලික උපකරණ 6 විතර තිබුණාද? ඔය වේදනාව ගොඩනැගින්නේ. ඕක ගොඩනගා ගන්න ඕනේ කරනවා. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කායට පොට්ටබ්බ, මනස ධර්ම දින. මෙන්න මේ බාහිර ආයතන. අභ්‍යන්තර ආයතන 6. බාහිර ආයතන 6 ගැටෙනවා. මෙන්න මේක වෙනකොට චන්දරාගයෙන් බැඳිලා කියන අභ්‍යන්තර ඇසකන දිවනාදී ශරීරයේ මන කියන එක. අර
ආස්වාදයේ බලාපොරොත්තුවේ හරි වටිනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අදහසක් තිබුණා. මෙන්න අවිද්‍යාව භාගට අසහ අවිද්‍යාව භාගට රූපේ සම්බන්ධ වෙනවා. රූපේ අවිද්‍යාව භාගට චන්දරාගයෙන් බැඳිලා ගත්තොත් මෙන්න මේ දෙකේ හේතු කොටගෙන චන්දේ පරිච්ඡ දෙවත් මේ චන්දරාගයෙන් බැඳීම හේතු කොටගෙන අරගන්නේ විඥානයත් අවිද්‍යාව භාගට. අවිද්‍යාව භාගට චක්කු විඥානයක් විතර පහළ වෙයි. චන්දරාගයේ විද්‍යාවකට වස්නේ විඥානයේ තියෙනවා අවිද්‍යාවෙන් අවිද්‍යාව නිරෝධය. සතර ගමන දිහේ තියෙන විඥානය දැන් ගොඩ නැගෙන්නේ නැහැ රහතන් වහන්සේ. අනිත් පැයට ගොඩ නැගෙනවා ඒ මතම. උපාදානය නම් ඒකාන්තයෙන් ගොඩ නැගෙනවා. මෙන්න මේ ගොඩ නැගෙනකොට මොකද වෙන්නේ? අන්නේ විද්‍යාවේ යම් චන්දරාජයක් ඇද්ද? ඒ ආස්වාදයේ බලාපොරොත්තු වෙන. අර ආස්වාදයේ බලාපොරොත්තු වෙන. ඒ ස්පර්ශයේ සම්පස්සජ වේදනා පහළ වෙනහම මොකද භුක්තියදී? මෙන්න වේදනා භුක්තිය නැහැ. ඒ වේදනාව ගොඩ නැගින්න ඕනේ ආස්වාදයේ ලබන්න. ගොඩ නැගින්න ස්පර්ශ වෙන්න ඕනේ මොනවද? ඇහැට රූප ස්පර්ශ වෙනවා, කන්ද ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කායට පොට්ටබ්බ, මනස ධර්ම ස්පර්ශ වෙනවා. නිකම්ම ස්පර්ශ වුණාද? ඒක අවිද්‍යාව භාගයේ ස්පර්ශයක් වෙනවා. අවිද්‍යාව භාගයේ ස්පර්ශයක් වෙන්නේ මොකද? ඕවා වටිනවා කියන මුලා දෘෂ්ටිය උනා. ආස්වාදී වටිනවා කියන මුලා දෘෂ්ටිය දිනකම දෙන්නේ නැහැ. මෙන්න මේ සම්බන්ධන්නේ ඔය වේදනා මුක්තියට අවශ්‍ය කරන දේවල් උග හරි වටිනා වස්තු හැටියට පේනවා. හරවත් වස්තු හැටියට පේනවා. මෙන්න මේ නිසා සාරයි කියලා ගන්න. සංකීර්ණ එකතු සාරයි කියලා ගන්න තාකල් ඔහු ඉන්නේ සංසාරේ. මෙන්න සංසාරේ යනවා කියන්නේ ඕකයි. සංකීර්ණ එකතු මොනවද? ඇහැ සම්මෝලයි, රූප සම්මෝලයි. චක්කු විඥාන සම්මෝලයි. චක්කු විඥාන නිසා හටගන්න ස්පර්ශය සම්මෝලයි. ඒ ස්පර්ශයෙන් හටගන්න වේදනාව සම්මෝලයි. මෙන්න මේ සංකීර්ණ සාරයි කියලා ගන්න තාකල් අපි ඉන්නේ සංසාරේ. සංසාරින් ගොඩ වෙන්නේ. ඔය සංසාරේ දොරගන්නේ. සංසාරේ කියන්නේ මෙරි ඉපදිලි තියෙන ගමන කියවට ඔක තේරිලා නැහැ. ඔක ඇති කරන්න පුළුවන් එක. සංකීර්ණ දෘෂ්ටිය සාරයි කියලා ගන්න මේක දෘෂ්ටියක් නිසා. සංසාරේ දුරු කරලා. යථාභූතය ලැබුවහම සංකීර්ණ දෘෂ්ටි සාරයි කියන එකත් ඇවිල්ලා අසාරයි කියලා කියනවා. පොත සංසාරේ. අර සංසාරේ කෙලවර කරපු වෙනවා. සාධාරණයි. මේ දොරක් දකින්න ඕනේ. මෙන්න මේ සාරයි කියන දෘෂ්ටිය ගොඩනැගෙන්නේ අසුරා ප්‍රදඥය. ඒ කියන්නේ ධර්මයෙන් මේ අසාරදී සාරයි කියලා ගත්තේ උදාහරණකම නිසා. අසාරදී අසාරය කියලා දකින්නේ ධර්මයේ දුරු. ඒ ධර්මයේ ලෝකයා බුදුරණන් වහන්සේ නමක් ලෝකයට පහළලා ලෝකයට ප්‍රකාශ කරන දුරු. කිසිම ධාතුවරේ ලෝකෙට දීලා නැහැ දෙන්න. දීවල උපකරණ සාධක නැහැ දෙන්නත් බැහැ. ඒ ලෝකයා බුද්ධ ඥානිය දැකලායි අසාරයි කියලා වටහලා දෙන්නේ. ඔය සාරයි කියලා හිතන්නේ අසාර දේවල්. මෙන්න මේ මූල ධර්මයේ තුලින් අපි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලපුවම අසාරයි කියලා වැටහිච්චලා අපිට දහම් ඇට පහළ වෙනවා. අනාත්ම සංසාරයේ පහළ කරගන්නේ දැන් දහම් ඇට සද්ධර්ම ශ්‍රවණේ පහළ කරගන්නේ කොහොමද? ඒක සද්ධර්ම ශ්‍රවණේ අපි මේ ප්‍රියයි මනාපයි යහපතයි සාරයි කියලා ඉන්නේ අසාර දේවල් කියලා දැනගන්නත් පස්සේ අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා අසාරයි කියලා ඉන්නේ. සත්‍යයත් නිබ්බසයි කියන්නේ. මෙන්න මේ නිවැරදි ලෝකගත ආකාරයට සිද්ධ වෙනවා. ඔන්න ඔය කියනවා වූ දැන් වලට ඡන්ද රාගයෙන් බැඳෙනවා. ඔය කියන ඇහැ රූපයේ කන ශබ්දයේ දිව රසයේ නාසයේ ගන්ධයේ කය පොට්ටබ්බේ මන ධර්මයේ කියන ඒවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේවා. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියන මේවා. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, ජීවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා කියන මේවා. මෙන්න මේ කියන චන්දරාගයේ බැඳීමක් ඇද්ද? අන්නේ චන්දරාගයේ කියන උපාදානය. මෙන්න මේ උපාදානයේ ගොඩ නැගෙනවා යම් තාකල් උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. ඔන්න ගොඩ නැගෙයි. මෙලොවදීම අපි කාමයේ සම්බන්ධයෙන් වස්තු කාම වස්තු හොඳයි කියන නිගමනය කරනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනින්. ඒ කාමමාරද කාම හැඟීම් ගෙනෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇතුළු කරන්නේ ගියෝ. අපිට පහල වෙනවා කාම විඥානය. අද පහල වෙන ආකාරය. ඒ කාම විඥානය පහල වෙනකොට අපේ මනස කාමුක වෙනවා. කාමුක මනස හැඟීම් ඉල්ලන්නේ කාමවත්. අනේ විඥානය බහැගන්නේ නාම රූප. අනුප්‍රවෘත්ති විඥානය කියනවා. මෙලොව මේ ජීවිතය යන්නේ කරා දෙකින් නිරෝධ කරන්නේ.
ඒ කාම හිතක් ප්‍රතිවිරණ කාම අදහස් ප්‍රතිවිරණ කාම වස්තු පිළිබඳ මනසේ දෙනවා. මනස රූපාකාර වැටෙනවා. මනස නැමී හිතනවා කාමයේ. ඒ විඥානයේ ගොඩනැගිච්ච නිසා තමයි යලි යලි දේවල් වන්නා නාම රූපයන්ට මනස නාම රූපේ බහැර. නැතිනම් විඥානයේ නාම රූපේ බහැර. එතන බහැ ගන්න නාම රූප. ඒතර මොකද වෙන්නේ? ඇස කන දිව නාසය ශරීරය වන කාම වස්තුන් ආයතනය. ඉන්ද්‍රියයන් වශයෙන් තියෙන දෙන්නේ. නිරහස් තියෙන දෙන්නේ. ඇහැ ඉන්ද්‍රියක් විතරයි ඉන්ද්‍රියක් වශයෙන් දෙන්නේ. ඒක කාමයේ ක්‍රියාත්මක වෙන්නේ. කන ඉන්ද්‍රියක් විතරයි ඉන්ද්‍රියක් වශයෙන් කියන්නේ කන ආයතනයක් කරනවා කාමය. නාසය දිව කය ඔක්කොම කාමයේ ආයතනය කරගන්නවා. කාම සලආයතන පහළ වෙනවා. අන්න නාම රූප පත්‍ය සලආයතන. එතකොට මොකද වෙන්නේ? ඉබඳුන්නා වූ වෘත්තියෙන් ඉබඳු ඇහැ රූප කන ශබ්ද ආදී ස්පර්ශ කරන්න ගියාම අවිද්‍යාව භාගත මුල් වෙච්ච කාමයේ මුල්නා වූ ස්පර්ශය උනනවා. අන්න කාම සංස්පර්ශ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න බලාපොරොත්තු වෙච්ච කාම වේදනාව ලබන කාම වින්දනයේ ලබන ආස්වාදයෙන්. එතකොට මොකද වෙන්නේ? වේදනාපත්‍ය සංඛා. ගැලවිද දෙන්න බැරිද? සතර අභිනන්දනය. ඒකෙම අභිනන්දනය කරනවා. සංහා කියනවා අපේ වචනේ කියනවා. කාමී යම් තැනකට කාම ධර්මයේ තුල හවුනහම කාම සංහා. සංහාපත්‍ය උපාදාන. මොන උපාදානිය වල කාම උපාදාන. උපාදාන සම්පූර්ණයෙන් ඒ භාවයේ මිදෙලා ඉන්න බෑ. ඒ භවලම හැමුනේ. උපාදාන පත්‍ය වල කාම භාවයමයි. දැන් මේක අපි දන්න කාම භව. මේක හැකියාව. කාමයේ අතුරු කරලා පාගමනක් වෙනවා. ඔහුගේ මානසිකත්වය ඉතන. කාම භවයෙන් ඉන්නේ. භවපත්‍යය දැන් ඔහුගේ ಜಾති වුණා. භවට අනුකූල වෙච්ච ಜಾති මෙලොවදීම කාම ಜಾති නෙවෙයි. ශාරීරික ඉන්ද්‍රිය කාමික අනුකූල වෙනවා. අතුරු කරන වස්තු විකාරූලයි. එකතු වෙලා පුදි ගහිලා තියෙන කාම වස්තු. කාම සම්පින්දය තමයි ඔය දකින්න හම්බෙන්නේ. අරුම කිරිනම කාම ගාන කියන අධ්‍යාත්ම දැනගෙන ඉන්නේ බය නැහැ. නෑ කියලා. ඒක තියලා තියෙනවා. හාමුදුරුවෝ යාලා නෑ. නෑ හාමුදුරුවෝ යාලා තියෙනවා වෙනස්. ඒක නෙමෙයි කියන්නේ. ඒකත් ඒ මුලා මුලින්ම බුරුන් වෙනවා. ඇත්තේ එකක් දිනා නෙමෙයි යන්න පුළුවන්. ඒක නෙමෙයි. එහෙම නෙමෙයි වායමක් අපි දකින්නවා. ඊ ගැළපෙන ගතියක් හැපෙනවා. ගතියට ගතියේ එක තියලා පොඩි කරනවා. මේ පොඩිය මේක නිකන් හැවෙන්නේ. එක කණිකාවතනවා අනික කණිකාවතනවා. කාමයෙන් එක එක ආවතකින් හැවෙන්නේ. හැවෙන්නේ අවුලනවා. අවුලවත හැවෙනවා කියෝ. මේ ඔය දෙක කරගෙන යන ගමන හැදෙනාම කාම જાති මාරේ දැන් පින්නේ නැද කාම જાති ඕන. නැගලා වපන්නේ නැහැ දැන් මොකද වෙන්නේ? ඔන්න ප්‍රවෘත්ති පරිඥා උපාදී භව හදගන්නවා. දැන් ඔය භව හදගත්තා නම් ඔය භව හදගත්තේ ඕක ඇත්ත දකින්න නැතුව ඒක හොඳයි කියලා. ඔය විමුක්තිය අයින් කරගන්න ඕන පුළුවන් දේ බලන්නේ මිදෙන්න. ඒ කාමයේ ආහාරය දැකලා ඉඳන් ඊ අරාමෝදී දකින්න දුරු. ඔහුට කාම භාවයෙන් මිදීමක් තියෙන්නේ. මිදෙන්න කොහොමද? එහෙනම් මෙන්න මේක කියන කර්ම භවන වස්තු. දැන් ඔය විදිහට අලකුඹ දෙන්න. තුනක් පාරු. මොකද තුනක් පාරු. තිබුණ භව මොකද්ද? භවපත්‍ය යාති කියලා. ඊටන් කුලෝ જાතිය පහළ වෙනා කාම જાතිය පහළ කරනවා කාම જાතිය නිකනවා. අන්නකට දුරුතිය. ආදී දුරුතිය. දුරුතිය මානසිකත්වයේ ප්‍රතිඵලේ සතර අපාගතෙන් සත්ව කොටසයි තියෙන්නේ. ඒකට ගැලපෙන්නේ බවට ඒක මදල යටි බවට පස්සේ. මදල යටි උඩ පොඩ. නොකියන්නේ බෑ. ඒ නැති ඉතින් පොඩට පස්සේ. අනිත් ආපු පාඩම. ඔය කාර්ය නිසා භවෙන් જાතිය ආපු හැටි කර්ම භවෙන් උපපති භවෙට යන්නේ. උපපති භවෙ පුනර් භවෙ කර්ම භවෙ නිෂ්පාදන භවෙ. නිෂ්පාදන භවෙ අත්‍යගිය පුනර් භවෙ ගොඩනගන්නේ මොකද? දැන් නිෂ්පාදන භවෙ යථාර්ථයක අත්‍යගිය ඕ කර්ම භවෙ නිදහස් නෙදන්නේ. ඔක කාම භව. දැන් භවයක් නැත්නම් උන මොකද පුනර් භව හදන්නේ? පුනර් භවෙ මොකද ගන්නවා? නිදකින් හිටවලා පුනර් භවෙ නෑ. නිදේ ඉවර පුනර් භවෙ. කර්ම භවෙ දැනුනේ. කර්ම භවෙ දින නිදකින් දෙන්නලා පුනර් භවෙ තමයි හදලා ඉන්න එලා මොකද? කර්මයේ කුකුරක්. අද දැන් මෙහෙම බැලුවා කරේ මන ආසන්න මොකද? 100ක් කිව්වා. මත්ලේ කාටයි ඉඳින්නේ. මරලා ඉන්න 30න් යන හැටි වෙච්චිලා හැම නළුවොත් ඒ. මනෝවේගයෙන් අහක් වෙනවා වෙච්ච ගමන් ආචරයක් දීතියි. සාමලවනවා ඉන්න කාම කර්ම. කර්ම ශක්තිය නිර්මාණය කළා දෙනවා පරිසරය. ඒ පරිසරයේ කාර්යපති යාළු විතරයි. කර්මයේ කුකුරයි. කුෂ්ණාව ජලය. අර කර්ම වල ඉවර කරලා තිබුණා නේද? යථාර්ථයේ මොකද කුෂ්ණාව ඒකාන්තේ සම ගැන කියනවා. අවිද්‍යාව ගැනමයි. ඇත්ත වෙන්නේ නැති අවිද්‍යාව ගැන. අවිහංකාර වීදී ඔය කුඹුරේ පිටේ. ඒක තමයි අර කර්ම වල නිස්පාදනය කරගත්
කර්ම වැඩ කරලා හදාගත්ත විදිය. ඒ විදිය රෝපණය නම් ඊළඟ පරිසන්දි ඉවරක් කරනවා. මේ විදිහට නැවත පුනර්භවය හරියට ධාති හදගන්නේ කොහොමද කියලා බලන්න. හරි පැහැදිලි කොහොමද? කර්මයේ පුරයි. කර්මයේ මතුවිලා විඥානි අභිසංකාර විඥානි විදිය. අභිසංකාර විඥානි නිරෝධ කරලා තිබුණා මොකද වෙන්නේ? සුඛාව නිරෝධන, අවිද්‍යාව නිරෝධන. කුඹුරට කරන්න පුළුවන්ද? වතුරක් නැත්නම්, හැදිද බැම්මක් නැත්නම්, බීජයක් නැත්නම් පැලෙවි. එහෙනම් මෙච්චර කාල කරන් ගිය භාවනා කරනකොට කර්ම බීජ වල දැන. කර්ම බීජේ තියෙන කෘෂ්ණාවගේ ජලයක් නැහැ, අවිද්‍යාවගේ බැම්මක් නැහැ. කර්මයේ නැමෙති කුඹුරක් නැහැ. බීජේ විතරක් තියෙනවා. අනේ බීජයක් තියෙනවා. ඒක තමයි කියන්නේ මාර්ගඵල ලැබුවට පස්සේ ඒයින් එහාට යම් චන්දරාගය දුරු කළා, උපාදානය දුරු කළා. ඕකේ නැවත වාරයක් අර කර්ම බීජය ආවට පිටන්න දෙයක් නෑ. පිටන්න කුඹුරක් නෑ. ඔහු මේ කර්ම ක්‍රියාවක් නෑ. ඕර උසාවැටි ජලයේ නෑ. අවිද්‍යාවන්ති ධර්ම නෑ. එහෙනම් කර්ම විපාකයේද විපාක බීජයේ තියෙන වැඩක් නෑ. එන්නේ බීජ බලයලා එනකම්. නිවන් දකින්න බැරි ක්‍රමයක් තමයි කාටවත් නිවන් දකින්න හම්බෙන්නේ. එයා පැලේලා ඉවර එක. තෝකෙලා ඉවර එක. බීජ තිබුණාට ඒවා අහෝසි කර්ම වේවා කියනවා. අහෝසි කියන්නේ පිළිදාට වැඩක් නැති නිසා අහෝසි වෙනවා. මේක තමයි ආදි බුද්ධිලේදී නිවන් දැකීමේදී සිද්ධ වෙන්නේ. 999ක් මරලා අම්මවරාල ගිහිලා පෙරම කර්ම විපාක කියන බීජ උන්හාදී තුන්නා තේරලා කෙලවර කරන නිසා ඒවල කර්ම ක්‍රියාවලිය මාර්ග ඉලහස් වෙච්ච නිසා මතු කර්මයක් නැහැ. තුන්නායේ ජලයක් නැහැ. අවිද්‍යාව නැති තැනක්. පොරෝ විජ අහෝසි. අන්න ඉඳන් පිටේ. ඉතින් අද උනා සියලු කර්ම දේවලා වෙන සංකේම නිවන් නැහැ කිව්වෝ. කිසිම සත්‍යයකට නිවන් හම්බෙන්නේ නැහැ. අනත අප්‍රමාණය ඇති කරපු කර්ම බීජ අපේ කර්ම භාවයේ බීජ කරනවා. මේ භවයේ හරක් තියෙන ගැන සුදිර තේරුම් ගන්න. මේ තාත්තේ මෑතන් ස්වාමීන් වහන්සේලා දෙවියන්ට භෞතික කයක් තිබෙන බව. තව සතක් සමහර ස්වාමීන් වහන්සේලා දෙවියන්ට ඇත්තේ මනෝකාය පමණක් බව දේශනා කරමින් සත්‍ය අසත්‍යතාවයේ පැහැදිලි කරන දෙයක්. දැන් මේ ඇත්ත වශයෙන්ම ධර්මයේ පිළිබඳ ආකාරය ගැන පොඩ්ඩක් දැනගත්තාම පස්සේ කරන්නේ විග්‍රහයෙන් දෙවල් සාකච්ඡාවක් කරනවා. දැන් මනෝකායේ තියෙන දෙවිවරු කවුද? ඒ වගේම ජීවුම් භෞතික කායේ තියෙන දෙවිවරු කවුද කියන්නේ? මේක තේරුම් ගත්තේ නැත්නම්මයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ මනෝකායික දේවතාව කියන්නේ බ්‍රහ්මයි. දේවතාවගේ නම තමයි ඒගොල්ලන්ට කියලා පාර කරන්නේ. මනෝකායික දේවතාව කියන්නේ බ්‍රහ්මයි. ඒ බ්‍රහ්මයේ මේ භෞතික කාය කියන එක නේ. දැන් භෞතික කියලා වචනෙන් ගත්තාම අද මේ විද්‍යාව නවීන විද්‍යාවේ භෞතිකයි කියන එකයි මේකට මේක ගලපන්න බෑ. නවීන විද්‍යාවේ භෞතික කායනේ මාත්‍රේ කායය. සූක්ෂම කායයේ භෞතික කායය කියන්නේ නවීන විද්‍යාව කියන්නේ නෑ. ගන්ධබ්බ කායයේ භෞතික කායය කියන්නේ නෑ. දැන් භෞතික තමයි ලෝකේ භෞතික කියන්නේ භෞතිකයි. යථාර්ථයෙන් ගන්න. ඔය භෞතික කියන වචනේට දැන්ට දියාදී ලෝක සම්මතාර්ථය මොකද්ද? මස්ලී ආදී ද්‍රව්‍ය වස්තු මේකේ භෞතිකයි. මස්ලී කාය නැත්නම් ද්‍රව්‍ය වස්තු ගල් පස් වගේ දේවල්, ගස් කොළන් වගේ දේවල් ඒවා භෞතික වස්තු කියලා කියන්නේ. භෞතික කියන්නේ මේ භවයට අනුකූලව යම් කිසි දෙයක් ක්‍රියාත්මක වුණා. භවයට අනුකූලව ක්‍රියාත්මක වෙන ජීවව જાති ඔක්කොම භෞතික තමයි. සූක්ෂම භාවයේ ඉඳ පුළුවන්, ගණී භාවයේ ඉඳ පුළුවන්. සියුම් වේවා ඝන වේවා කියන ඕකයි. යථාර්ථයෙන් බැලුවොත් භවයේ නිසා හටගන්න ජීවව જાති භෞතිකයි. දැන් ලෝකේ පවතින යම්තා සියුම් දේවල් නැද්ද ඝන දේවල් නැද්ද සියල්ලම භෞතිකයි. ඒක තමයි යථාර්ථය. නමුත් ලෝකයේ විද්‍යාඥයෝ කියන මේ නවීන විද්‍යාඥයෝ කියන භෞතිකයි කියන්නේ ඔබ ඔය අර්ථයෙන් නෙවෙයි. ඇහැට පේන කනට ඇහෙන මේ ද්‍රව්‍ය වස්තුනේ යමක් ඇද්ද? මේ මට්ටමේ මට්ටවල සීමා කරගත්ත පදයාපාර පදයන්නේ භෞතික කියන පදේ. ඒකේ මේ භෞතික කියන වචනේ බුදුදහම කියනව දහම් විග්‍රහ කරන්න යන්න බෑ. ඒ අර්ථයයි. ඒ ලෞකික අර්ථයෙන් විග්‍රහ කරන්න ගියොත් පැටලෙනවා. ඉතින් මෙතනින් හරි දැනගන්න මෙහෙම නෑ. මනෝමය කායික තත්ත්වය කියන්නේ භෞතික ජීවුම් කාය. ඒකයි ආහාරයේ ප්‍රීතිය. කනගුණ ආහාර නෙමෙයි. ප්‍රීතිය නිසා චිත්තජ රූප ලැබිලා. චිත්තජ රූපයෙන් සකස් වෙලා යන කයක් තියෙනවා මනෝමය කය. ඒ බ්‍රහ්මයේ ආහාර වශයෙන් ගන්නේ තමන්ගේ හිතේ තියෙන චිත්ත ප්‍රීතිය නිසා. බාහිර ලෝකයෙන් තියෙන ගඳ සුවඳ මට්ටමකට ආහාර කරගන්නේ නැහැ.
එතකොට මේ කාම ලෝකයේ ඉන්න දේවතාවෝ ඒකේ ගැළපෙන සියුම් ආහාරයක් ගන්නවා. ගලසුවඳ වටේ තියෙන හරි ප්‍රමාණීය තියෙන අංශු වලින් ඒගොල්ලන්ගේ ශරීර හද ගන්නවා. ඒ ගලසුවඳ වටේ තියෙන පරිසරයක් ඒගොල්ලන්ගේ පරිසරයයි. ඒ තිබෙන පුණ්‍ය ඉදි බලය නිසා ඔන්නම් මේ වගේ ශක්තිය ගණීභවණය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ හැකියාවත් ඒගොල්ලන්ට තියෙනවා. ඒ බඳු වන්නාව යකිදී මේ කිවුම් දෙය හදගන්න භූත රාශි කොටක් තියෙනවා. කර්ම විපාක නිර්දි බලයෙන් ඒගොල්ලන්ට අතර නම් ඒවා භෞතික වශයෙන් අර භෞතික ලෝක සමතවෝතික වශයෙන් පවන්න පුළුවන් බැරි බව. ස්වභාවයෙන් බැලුවොත් ඒගොල්ලන්ගේ ශරීරය ගලසුවඳ වටේ දුක් කරනවා. මෙන්න මේක තමයි මේ දේවතාවන්ගේ කොටස් දෙකේ තියෙන වෙනස. ඉතින් මේ මනෝමය කායික දේවතාව කියන නෑ ආහාර නොගේ ගලසුවඳ වට්ටමක නුගන්නාගේ ශරීරය. ඊටත් වඩා තියෙනවා. දැන් වාතයයි හැම ගන්ධයයි ගත්තොත් ගලසුවඳ කියන්නේ මේ රෝගින අන්තු කියන මට්ටම. වාතයට වඩා ගණීභවණයි ගලසුවඳ මට්ටම. ගලසුවඳක් වාතය සමග හඹායනවා. ඊවට කියන අන්තු. වාතය කියලා කියන්නේ ලෝක සම්පතේ පරමාණු. හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු, නයිට්‍රජන් පරමාණු මේ ආදි වශයෙන් කියන කොටසක් තියෙනවා. ඒවා ඉතවලා තියෙනවා. අනේ වායුව හා සමාන දියුම් කායක් තමයි තියෙන්නේ. අර බ්‍රහ්මකාලික මේ බ්‍රහ්මකායික මේ අය බ්‍රහ්මකායික දෙවියන්. ඒවා කර්මජ රූප සහ චිත්තජ රූප දෙකේ ගොඩනැගෙන්නේ. බාහිර ලෝකෙ දෙන්නා වූ දියුම් ආහාරයෙන් ගොඩනැගෙන එක තමයි කාම ලෝක දෙවියන්ගේ ශරීරය. ඊට වඩා ගනිනවා. අපේ ඇහැට පේන මට්ටමේ නෙමෙයි. දැන් ගඳසුවඳ ඇහැට පේන්නේ නැහැ. ගඳසුවඳ විදිහට වස්තුවේ ඇහැට පේන්නේ. මෙන්න මේ වගේ. යම් කිසි ගන්ධයකින් ජීවත් වෙන ගන්ධ අපදුයි. ගන්ධයක බැඳලා ජීවත් වෙනවා. අනේ ගන්ධ අපදියලා. දෙවි අමුතේ ජීවත් වෙනවා කියන්නේ. ඒගොල්ලන්ගේ ලෝකේ අවශ්‍ය පරිසරයක් ඇතිලා ඒක හැදෙනවා ඉතාම මිහිරි සහාසවාදී දෙන. අර ඒ ලෝකෙට ගැලපෙන්නේ ආව ආහාරය. ඉතාම ප්‍රණීතයි. ඒකේ දිරවන්නේ නැති කොටසක් නැහැ. මල මුල් පහකට යන අයින් කරන කොටසක් ඒකේ නැහැ. මේ ශරීරයට අවශ්‍ය සියලු සත්‍යය යුක්තයි. අපි කන මොන ආහාරවල ගොනුවලු තියෙනවා. ඒ වගේ බල මුත්‍රාවේ වැඩි කොට පහ කරන්නේ. අපතල වෙන පහ කරන්නේ. කොටස ඇදලා ගන්න කොටස පහ කරනවා. ඒ අපේ ආහාරය. දෙවියන්ගේ ආහාරය කියන්නේ අපතල කියන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන ආවුණුන ආහාරය කියලා ඒකයි. ඒ නිසා ඒක අරගෙන බල මුත්‍රා පහ කරන දෙවියන්ට අවශ්‍ය නැහැ. එහෙම දුකලා ඇති කරන දෙයක් කියන්නේ. මේකයි වෙනස. යාමි දෙවිවරු කොටස් දෙකක් නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නය. උදායි කියන හාමුදුරන් වතුනා ශරීර හාමුදුර ධර්ම දේශනාවක් කරන වෙලාව. අනාගාමී ඵලයට පත් වෙච්ච. යම් කෙනෙක් නිරෝධ සමාපත්තියේ මෙහි සමවැදුණා. එයා බබලෝ උපන්නහම. බලොත් එහෙම දෙන්නේ මැරලා ගිහින්. එහෙදි සමවදිනවා කියන ශරීර හාමුදුර. උදායි හාමුදුරුවෝ ඔබ පිළිගන්න බෑ. ඒ ඉතින් සමාධිය වේ. නැවත වතාවක් සමාධියනවා කියන සෙවිත් හා. උදායි හාමුදුරුවෝ නෑ නෑ කියලා. දැන් වික්‍රුණ හතියට ප්‍රශ්නයක් තියෙනවා. මේ කොහෙද පිළිගන්නේ දාන්නේ? තුන් වතාවක් කියන මෙහාට උනා පිළිගන්නේ නැති නිසා සෙවිත් හාමුදුරුවෝ. පස්සේ මේක උදායි හාමුදුරුවන්ගේ සිද්ධියේ කතාව බුදුරජාණන් වහන්සේ වෙනකන් ගියේ. උදායි හාමුදුරුවන්ට අදගහලා ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා. මේ මාර ඔබ මොකද කිව්වේ නේද? ප්‍රාණ්‍ය බ්‍රහ්මකායික දේවතාව. නිරෝධාපත්‍ය සමාධිය කියන්නේ මම පිළිගන්නේ නැහැ කිව්වා. ඔබ කියන්නේ මොන දේවතාවකද? ඒක අනුප දේවතාවය. අනුපාවදරෝ. මේ උදායි ඔබ ධර්ම දේශනා කරන කට්ටිය කියලා හිතා ඉන්නවා. ඔබ ශරීර සාමුද්‍රික දේශනාව දන්නවා. අවිය ආදාප සුදාසි අගණිත කියන්නේ රූපාවචරෝ. අනාගාමී බුද්ධිලා නැල්ලා කියලා රුද්ධාවාසයේ උපදී. ඒ රූපාවචර දේවතාව සමවදිනවා. ඉතින් මොකද වඩවන්නේ කියන්නේ? අපවාදාමන සූත්‍රයේ කියන උදාහරණ විග්‍රහ කළා. උදායි හාමුදුරනේ කතාව. අනේ දේවතාව දිවංග මොන දේවතාවද කියලා එදත් හොයාගන්න බැරි ඉතිරි හිටියන්නේ. ඉතින් ඒ වගේ අදත් මේ ධර්ම දේශනා කරන ගියාම දේවතාවී කියන එක මොන දේවතාවද කියලා හොයාගන්න බැරුව තමයි මේ වගේ කය නෑ කියනවා. ඒ වගේ මෙහෙම නෑ කියනවා. වාදේ කියන්නේ මොන දේවතාවද? ඒක උත්තරේ නැහැ. මේ දේවතාවගෙන කොටස් දෙකක්. රූපාවචර භූමියේ ජීවත් වෙන්නා වූ බ්‍රහ්මකල්පික දේවතාවෝ කොටස. අරූපාවචර ජීවත් වෙන්නා කොටස ඊටත් සියුම් කොටස. කාමාවචර ලෝකීය දේවතාවෝ ඊට තව තනි බව කොටස.
ඉතින් ඒ නිසා දේවතාව කොටස් ඔය විදිහට දැනගන්න ඕනේ. කාමාවචර දේවතාව, රූපාවචර දේවතාව, අරූපාවචර දේවතාව. අරූපාවචර දේවතාවන්ට යන්නේට කයක් නැහැ. අනිත් අය කියන්නේ වහන්න කනක් නැහැ. හිතන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒ ලෝකෙ ඉඳගෙන කලින්. තවදෙනෙක් හම්බෙන්න සම්බන්ධයක් නැහැ හොදකරයි. ඒ අරූපාවචර දේවතාවනේ. රූපාවචර දේවතාවට ඇහැ තියෙනවා, කන තියෙනවා, මන තියෙනවා. ප්‍රහාද රූප තුනක් තියෙනවා. ශරීරයේ ස්වභාවය ප්‍රහාදයේ අනුකූලව පිටලා තියෙනවා. කාය ප්‍රහාදයේ නැතුණාට කායික ආකාරයේ පිටලා තියෙනවා. නිසා ඒ උරන්ට බනහන්න පුළුවන්, දකින්න පුළුවන්, හිතන්න පුළුවන්. පංචකාම ලෝකේ ජීවත් වෙනා කාමාවචර දේවතාවට අසගන් දිවනාසේ ශරීරයේ ඉන්ද්‍රිය පහම තියෙනවා. මනත් එක්ක හැය. සතිඉන්ද්‍රියෙම තියෙනවා. මේ එක කාමාවචර දේවතාවන්ගේ ශරීර ඊට වඩා ගණී බවන. මත්ලේ කාය කියයි ඊටතර ඕලානික කායක තියෙන මනුස්ස ලෝකේ මත්ලේ කායක ඇතුළේ ඉන්න අසගන් දිවනාස ශරීරය මාන කියන ඉඳලා හැයි. කවලිකාර ආහාරයෙන් ජීවත් වෙනවා කියන දෙන්නේ. අර කාම ලෝකයේ දේවතාවෝ, මනුස්ස ලෝකයේ දේවතාවෝ මේ කය පවත්වා ගන්න ආහාරය අරගෙන කය හැදවැර කරගෙන ජීවත් වෙන්න බලන්න. දැන් මෙන්න මේ නිසා තමයි. දැන් මේ දේවතාව දැන් මුක්ත දේවතා කියන කට්ටිය අන්න ඊට තරම් සික්ෂාවක් කට්ටිය. දැන් අපි කියමු මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙකුට ආයුධයකින් කොටනකොට ලේ ගලාගෙන වැක්කෙනවා. අපි දැන් මොකද කරන්නේ? අපි ওই සිද්ධිය රූපවාහිනිය අතරින් පෙන්නන අපි බලා ඉන්නේ. දැන් අපිට පේන ලේ ගලනවා. කොරනකොට ලේ ගන්නවා කියන්නේ රූපවාහිනිය. ජීවත් වෙලා ඉන්න මිනිහෙකුට කොටනවා. කොටනවා ලේ ගලනවා. දැන් අපිට හොඳට ඇහැට පේනවා. ලේ ගලනවා. ඕක වීඩියෝ කරගෙන ගිහලා ඉවරයි ටීවී එකකින් පෙන්නනවා. පෙන්නකොම ලේ ගලනවා කියන්නේ. අර මේකේ රූපේ එහෙම දිනනට දර්ශනේ තිබුණා. අර මේ ගල්ල පුදුලා භෞතික ශරීරයේ ලේ ගල්ල පුදුලා මේ යමට එකතු කරන්න අපෝ. අද ගාලා බලන්න අපෝ. හැබැයි මේ වෙනීමේ කිසි අරුවක් නැතුව අර රූපවාහිනිය ඇතුලෙන් අර කොටෝ ලේ ගන්න එක තියෙනවා. හැබැයි ඒක තමයි ගඳද අල්ලන්න පුළුවන් දෙයක් තිබුණා. බැරිද නේද? අත කැපෙන්නේ එහෙම අත කැපිලා වැටෙනවා කියන්නේ. ඒකත් වෙනවා. මේ අත්කල අවුල ගෙනිකුනේ හරි දෙන්නේ රූපවාහිනිය වෙනවා කෑමක් කරන්නේ. කෑම දි ගන්නත් වෙනවා. අපිට සෝදේම හරි ගන්න එහෙම පුළුවන් දෙයක්. ඇහැට දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඇහැට දෙන දර්ශනයටපත් වෙන්නේ. භෞතික වශයෙන් නැත්නම් මේ ලෝක වශයෙන් අරගෙන ඉච්චට අල්ලා ගන්න බැරි. මෙන්න මේ ස්වභාවයේ දේවතා කොටාසය තමයි මුක්ඛ දේවතාව. ශරීරයේ තියෙන. ඒ භෞතික පොරවලේ කපලා ගන්න ඉස්සයි. කැපෙන්නේ භෞතික පොරවල නෙවෙයි. උන්වහන්සේලාගේ භාවනා කරලා හිත දියුණු කරගෙන මාත්‍රාවකට ඉන්නයි. උන්වහන්සේලා යම් කිසි ආරෝග්‍යයක් හරි අරින්න යමකට කරනකොට ඔය සමගම මනසේ මැවිච්ච කිරණ පොරවුත් ඔය කරන ක්‍රියාත්මක වෙනවා. යම් කිසි ද්‍රව්‍යයක් දැක්කහම ඒ ද්‍රව්‍යයට අනුකූලව ඒ වෙලාවට මනසේ හට ගන්න අනුරූපයක්. මනස ප්‍රගුණ කරපුවාට ඒ රූපයට අනුකූලයක්. සූක්ෂම මොහරගෙන බැහැ. අර පොරවෙන් ගහට කරනකොට භෞතික පොරවල ගහේ වදිනවා වගේ නේද ලෝක සමල පොරවලින් ගහේ වදිනවා වගේ අර කියන කිරණ පොරවත් ඒක වදිනවා. අන්නර කිරණ සාගත වුණා විපින්සිව් කයද ඒ කිරණ පොරව වෙනවා කැපිට. දැන් පොඩ්ඩක් මෙහෙම දිහා දාන්න. මේ ලෝක ලෞකික ශාස්ත්‍රයක් තියෙනවානේ අමනුෂ්‍යයෙ පන්නන්න අමනුෂ්‍යයෙ ගහන්න එහෙම ගන්නවා මේ වෙලාවට ජීවම් කරනවා. ජීවම් කරපු වේල දැකම අමනුෂ්‍යය කෑ ගහනවා ගහන්න එපා කියලා. මේ කැරි කපාගෙන නම් මේ වෙලාවකට ගෙවුත් මොකද කරන්නේ? උගල කිදිනවා. ඒක ප්‍රතිචාරයක් වන්නේ. මතුලාගත වේලඳු නැහැ. අපි එහෙම බලනවා මතුලාගත වේලේ කින්නත් මොකද අමුතුද? මම මතුලාගත වේලවල මුල එක්තරා කිරණ ශක්තියක් ගැඹෙලා තියෙනවා දේවලට අනුව. ඒ කිරණ ශක්තිය ඒ වගේ දියුණු ශරීරයක් හදාගත්ත කෙනාට ඒක ගන්නකොට අපි භෞතික වේලෙන් නැහැ මේ ලෝකේ දව්‍ය වස්නේ වේලෙන් ගහනකොට ඌට වදින්නේ ඒ වේල නෙමෙයි. අර නිර්මිත වේල. මේ පහළ උපදින්නේ. ඒක නුඹයි. මෙන්න මේ වගේ පොරේ කරනකොට අර නිර්මිත පොරව තමයි අර දේවතාවගේ දරුවාගේ අතේ ඉරෙන්නේ. ඒකේ දෙක ප්‍රත්‍යාවක් නිසා යත කැපෙනවා. ඒකට ගැලපෙන දේ තමයි එතන ගැලපෙන්නේ. අර මේ භෞතික தත්යන්ගෙන් විතර ඔකම ඉඳ ගියාම අපිට හොරගන්න බැරි වෙනවා මොන දෙයක්ද ගැලපෙන්නේ. දැන් මේක ලොකු විශේෂයක්. අනික් කාරණේ තමයි.
මේ සියුම් දේවල් අර කර්ම විපාකයේ විදියෙන් ගණීභවනය කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් අපි දන්න අවස්ථාවක් තියෙනවා. එක්තරා අමුසියෙක් මේ දිවාලේට ඇවිල්ලා යනවා ඉතින් කරදර කරන අමුසියෙක් ඔය යාළුවා කියන ගමේ වෙච්ච සිද්ධිය. ඒ අමුසිය වරහ වෙලා මොනවා හරි කියපුවාම ලියු දිහා දානවා. ඔබිල හොදාන්න වැඩ කරනවා කියලා මුද්‍රා කරනවා ඉතින් තමයි. හරි මේක පිටින් නම් මුද්‍රාව එනවා. විරෝධිනේ මිනිස්සු මුද්‍රාවේ ළඟ මුද්‍රා. එතනින් හරි උගහරිය දෙන්නේ. මුද්‍රා කොහොම හරි දෙන්නේ. හරියට පල්ලෙහා දානවා බෞද්ධ මුද්‍රාවල් පත් වෙලා දුරට. ඒ වලනම් මොකදේ හොදලා දාන්න ඕන. ගල ගන්නවා. මුද්‍රා. දැන් ඉතින් දැන් ආවෙන්නේ දෙන්නේ. අන්න භෞතික අර සියුම් දේවල් භෞතික බවට පත් කරලා කර්ම විපාක වෙන්නේ. දේවතාව දිව්‍යමය ආහාරය වල මනසේ ආහාරය. එහෙම හැකියාවක් තියෙනවා. පරිවර්තනය වෙන අපේ රූපතම අවස්ථාව මිනිහාගේ ඇහැට දෙන්නේ. ඒක ගණිත භාවනාවේ වෙන්නේ. ඉන්දිපාල කියන අවිඥාදාමය. යමක් මාවල දෙන්නේ. මැවෙනවා අපිට දෙන්නේ. ගණිත භාවනාව වුණාට පස්සේ දෙන්නේ. දැන් මේවා නෑ කියන්නේ මේ ලෝකේ තියෙන බුදුරණන් වහන්සේ දේශනා කරපු දේශනාවල පැහැදිලිව වෙනවා කියනවා. පිළිඳවච්ච මහරහතන් වහන්සේ අර බුද්ධිලා මේ කලාලා ඉන්න මොකද මේලා මේ අනන්ද කිව්වම අනික ඔක්කොම රජුලන්ගේ උත්සවයට යනවා රජුලන්ගේ උත්සවයක් තියෙනවා ඒ උත්සවේ නරඹන්න යන්න මේ අපි ඒකට මාළයා කියලා යනවා මොනවා මාළ දෙන්න අපි දුක්ඛ කරන්නේ උන්වහන්සේ එහෙම කියන දැක්කා ඒ ළමයාට කියලා වාසනාවක් තියෙනවා හේතු වාසනාවක් තියෙනවා හිමිකලා දෙන්න හේතුවකුත් තියෙනවා මාළ ඒ පිටුරු ගහ කරගෙන අඹර ගානේ කරා අර ගෙදරින් ආයේ කිව්වා පිටුරු ගහ අඹරලා ඉවර කරන්නේ කයි කරගෙන උන්වහන්සේ අනිස්කාර කරලා හරි මාළයා කියලා ඒ මොකද පිටුරු ගහ අත්කම් මාළයා දැන් මෙයා නැහැ කියන්නේ අගන්නේ මොළ වෙන්නේ නැහැ ලෝකෙ ඉන්න. එහෙමයි නැතුවම නම් සාහිත්‍යය කියනවා. ඔය සාහිත්‍යය නෙමෙයි. ඔය ඉතිරිවල. ඊට පස්සේ ඒක දාගෙන ඉන්න ගියා කියලා කියනවා. අර හාජ මේ හාජ හදිවල උත්තරේ. අපි සතුටට යරවල බලනවා. අර හාජ කුරුසිය අර කුරුසිය දාලා ඉන්නවා. මේ මොනේ දේවල් කරා අපි ගියයි කියන මාව ගැන කියන දේ. ඒ වගේ කරලා තියෙනවා. ඒක දැක්කම වටිනා මාලයක් තියෙනවා. මේ දුප්පත් කෙනෙකුට කොහොමද මෙච්චර වටිනා මාලයක්. කාගේවත් කරින්තරවත් ලස්සන මාලයක්. ඒක රාජාවන්දාගාගේ රජකුමාරියගේ මාලයක් ඉඳලා පුළුවන් හොරකම් කරලා ඉන්න පුළුවන් කියලා. සැකේට විරවාදී කරා. අර සත්‍යවාදී විරවාද කරා. සත්‍යවාද කරන්නේ ඊට ඉතින් අහලා බලපුවාම බාණ්ඩාගාර පරීක්ෂා කරන එක මෙහෙම එකක් තියෙනවා. ඒ જાති මාලයක් බාණ්ඩාගාරට අරගෙන නැහැ. බාණ්ඩාගාරේ හොරකම් නෙමෙයි කොයිද මේ මාලකේ අරගෙන කොයිද. ඉතින් අර පොඩි ළමයා කියනවා මම දන්නේ නැහැ මෙතනින් විහිදියක් වුණා. අපේ ආන්දරේ රටේ දෙන්න බාට වදිනවා. ඉතින් මම අදාලා හිටියා වෙන මාලයක් නැතුව ඒ අපේ අම්මට පිටිබහ කාලේ මේ අඟවල කඩලා දාන්න කියලා ඒක දැම්මා. උන්වහන්සේ මේ මන් මාලයක් වේවා කියන කිව්වා ඒක උනත් මාලයක් නේ මන් දන්නේ උත්තර. ඒකදී දැන් හදිරකට අලුක දෙන්න ගාවා. හදිර ඔබේ ගාන ඒ කියන හාමුදුරන්ට ආරාධනා කරන්න කියලා ආරාධනා කරලා ඉන්නවා. ස්වාමීනි මේ විශ්වනාථිරට සූරාදේ ආරි ශ්‍රාවකයන් වහන්සේලාට මේ භෞතික වස්තු නතරම් කරන්න පුළුවන් එහෙම බලයක් තියෙනවා. කියලා උන්වහන්සේ ආවා. මහරජා ඔය මොනවද කරන්නේ බලන්න ඕන. අnder මාලිගාව කර්ණමේ විවාහ විචාර කරනවා. කන්දින අපරාධ. කන්දිනට බුදු දහමේ අනේ ස්වාමීන් වහන්සේලා උත්තේජන මහත්තයා මගේ රාජ්‍යයේ ඉන්නවනම් තවත් වාසනාවක් වෙන්න උන්වහන්සේලා මගේ රාජ්‍යයේ ඒකාන්තයෙන්ම රැකගෙන පෝෂණය කරනවා. මගේ මේ රාජ්‍යයේ වැඩ ඉන්න කියලා බොහෝ ප්‍රශංසා කරනවා. සිටියා. උන්වහන්සේ 6 මාසයකට අත්ලංගිත අධිෂ්ඨාන කරලා 6 මාසයක් අත්ලංගිත ආශිර්වාද කරනවා. 6 මාසයක් අත්ලංගිත පරිසාකරන සත්‍යවා. දැන් මේක තමයි කියන්නේ මේ ඉදිරියේ අකින් කියන්නේ. මේක හිතන් යන්නේ එක පිටෙක් වෙන්න පුළුවන් කියන්නේ. මේක සාරවත්ය කොටේ ධර්මයක් මෙයා කොහොමද වෙන්නේ මේක කොහොමද මේ වෙන්නේ කොහොමද? ඒක මොකද වෙන්නේ? ඔය ලොකු තමයි. එක අවස්ථාවක දැරිත් හාමුදුරන් නෑදෑයෙක් කෙනෙක් ඇවිල්ලා දුර ගම්මානයක ඉන්නවා. මේක ආරංචිලා දැරිත් හාමුදුරේ කියන බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ ඥාති සහෝදරයෙක් මහණෙලා ඉන්නවා. ඒ සහෝදරයා බලන්නේ අපි යන්නේ. මේ මාසේ කාලයක් ඔයලා මාස ගන්න කාලය. ඊළඟ මාසේ තවද කාලයක්. ඔයලා මාස ගන්න මාසේ කිව්වා ඉතිලා නාමති කියනවා. කවුද එయ్యා? ඒ ගමනේ ගියා. ඒ ගමනේ යනකොට බොහෝ දුෂ්කර බලාපොරොත්තු.
තියා පිටර කලවල දේ තියා පිටක් නෙමෙයි බොක් උත්තර අරකට දෙන්නේ. හැබැයි කොහොමද යන්නේ ඉතාලි දෙකේ නෝ කියන වගේ කරා. ඔය ඉතාලි ගියා බුදුම ලක්ෂණ පොඩි කියන්නේ. හැමදේම කුටි හදලා තියෙනවා. වැසිකිලි කැටිලි ඔක්කොම තියෙනවා. කනබෝල ආහාර ඕනනම් තියෙනවා. හැමදේම පොතනවා. ඒ පාරේ බොරු කියන්නේ එහෙම කිය එක්කාලේ දැරිත් හාමුදුරනේ භවෝදයක් තියෙන ලොකු පොරෙන්නත්. අර පුතාජන හාමුදුරුවෝ එහෙම කියනවා. මාර්ගඵල ලැබුවාට මේක විශ්වාසයක් නැහැ. ඒගොල්ලෝ දැරිත් හාමුදුරුවෝ කියන මානාකාරකම ලොකු කපෙන්න දෙකවා අපි. අපිට කියවනේ කියන්නේ. කොහොමද කියන්නේ කියලා ගාව දෙන්න බුදුරජාණන් වහන්සේ දවස් 15ක් විතර කාලයක් ඉඳලා. ඊට පස්සේ උන්වහන්සේ වලින්ද වැඩි. ඒවා ගමන කරේ වෙන කාලේ කරන්නේ උන්වහන්සේ යකන්නේ අර කොහොමද යනකොට. අරගොල්ලෝ තමයි ඇතුලේ කියෝ කියන ඉන්නවා. මේක මම මේ ලොකුවා පෙන්නලා අපිට පෙන්න එක කොහොමද කියන්නේ. උන්වහන්සේ අදිස්ථාන ඇවිල්ලා. උන්වහන්සේ අදිස්ථානින් තමයි අපි සියල්ල මවලාගෙන මහ කරෑව. අදිස්ථාන ඇවිල්ලා වරා කිවිච්ච ගස්යක් දෙහිනවා. සාපුරේ බලන ගස් අපේ ඉරේලා ඇල්ලාස් එක ඉඳගෙන තියෙන බොල්ලුද ගල්ලුද ඉඳගෙන තියෙන්නේ ඔය. කුකුල වෙනුළු ඇදලා තියෙන්නේ. පාඩේ මොකද මේ වගේ කියලා බලන මහ කරෑව ඉඳ වෙලා. අරපන්දර වශයෙන් ගින්ගරික බොහොම හරි එළියට වැහලා බලන එකක්වත් නැහැ. දැන් මේක ඉතිරිසි ආදින් කියන්නේ. මේක කොහොමද උනේ? ඒකනම් මේ ගස්යක් කොහෙද තිබුණේ? ඒවල මොකද වෙලා තිබුණේ? ඒකයි මලමුත්‍රා බහනුක කොහෙද? ඒව කොහොමද ඒවත් නැහැ. මේක කියන්නේ මේ ඉදිරිසිය ගැන හිතන්න යන්න එපා පිටෙක් වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය මනුස්ස බෝධියක් නෙමෙයි ඉදිරිසිය කියන එක දෙන්නේ ඕක. ඉතින් මේක අපි දකින්න ඕනේ මේවා අපි තාම ගැඹුරු. මේ දැන්. ඉතින් ඒ නිසා මේවා දැන් අපිට මේ භෞතික ලෝකයේ ඉතාම ජීවි දස්සයක් වෙනින් දැනගත්ත මානසිකත්වයක් තුලින් තර්කවාද කරලා මේවා ජය ගන්න මේවා දිනන්න බෑ. තේරුම් ගන්න බෑ. මේක බුදුරණාහිදී දේශනා කරලා තේරුම් ගන්න බැරි හරි අත්හැරලා. තේරුම් ගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය වටහා ගන්න බලන්න. මුල උතන. උතන තේරුම් ගත්ත කෙනා කණිකා තේරුම් යන දවසේ ඥානය වෙනනම් අවශ්‍යදී වැටහිලා ඉන්නේ. මේ නිසා අපි දරගන්න උත්සාහ කරන්න ඕනේ. ඔය ත්‍රිවිධ